හොඳයි පුතේ අපි පාඩම පටන් ගමු. අපි කතා කරේ පහුගිය දවසේ පළමුවන නාගරිකරණය. පුතේ එහෙම නේද? අද අපිට තියෙන්නේ 7.3 මාතෘකාව පොළොන්නරුව බිඳ වැටීම. එතකොට මම හිතනවා පොළොන්නරු බිඳ වැටීම මාතෘකාව කතා කරන කලින් අපි චුට්ටක් කතා කරන හොඳයි අනුරාධපුරයේ බිඳ වැටීම. එහෙම නේද පුතේ? උදාහරණ අහනවද? ඔව් සර්. අපි නම් බලමු අනුරාධපුරය රාජධානිය බිඳ වැටෙන ආකාරය. පුතාලා හිතන්නේ පුතේ අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්නේ කොහොමද? මොනවද මේකට බලපාන කාරණා? ඔව් චෝලාක්‍රමණය. ඔව් අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්න බලපාන ප්‍රධානම හේතුව ආසන්නම හේතුව චෝලාක්‍රමණය. චෝලාක්‍රමණය. කවුද පුතා මේ චෝලයෝ? රාජේන්ද්‍රයි රාජ ඉතාම නිවැරදි. ක්‍රිස්තු වර්ෂ 997 මේ අනුරාධපුර රාජධානිය අවසාන කාලේ 997 රාජ යන නම රාජ ආක්‍රමණයක් එල්ල කරා අනුරාධපුරයට. ඒ කාලේ පාලක පස්වක මහින්ද රජතුමා මේකට කොහොම හරි මුහුණ දුන්නා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1017 මේ ඉන්දියාවේ චෝල අධිරාජ්‍ය බලවත් වූ කාල පරිච්ඡේදය 1017 අවුරුද්දේ මේ රාජරාජගේ පුතා එයා රාජේන්ද්‍ර ලංකාව ආක්‍රමණය කරනවා. අනුරාධපුරය ආක්‍රමණය කරනවා. එතකොට මෙන්න මේ ආක්‍රමණයෙන් අනුරාධපුර රාජධානිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේ කාලේ පාලකයා අනුරාධපුරේ පස්වන මහින්ද රජු. අපි කියනවා මිහිඳු රජතුමායි කියලා. දෙකම එකයි. පස්වන මිහිඳු එහෙම නැත්නම් පස්වන මහින්ද රජතුමා. මෙතුමාගේ කාල වෙනකොට මේ අනුරාධපුර රාජධානිය තුල කිසියම් ආකාරයකට අභ්‍යන්තර විරෝධ තත්ත්වයක් තිබුණා. රටේ ආර්ථිකය බිඳ වැටීමට ලක් වෙලා තිබුණා. කොටිම කිව්වොත් හමුදාවට පඩිගවන්න බැරි තත්ත්වයක් රටේ උදා වෙලා තිබුණා. මේ කාලේ වෙනකොට ලංකාවේ පාලකයෝ ඔයගොල්ලෝ අහලා ඇති විටින් විට ගෙන්නුවා කුලී හමුදා. අගම්පඩි සේනා ලංකාවට ගෙන්නුවා. මේ අගම්පඩි සේනාවට පඩිගවන්න භාණ්ඩාගාරයේ මුදල් නැහැ. ඒ නිසා මේ අගම්පඩි සේනා රජමාලිගාව වට කරනවා. එතනදී රජතුමා ආරක්ෂාවට පැනලා යනවා රුහුණට. මෙන්න මේ ලංකාවේ තිබුණු අනුරාධපුරයේ තිබුණු ව්‍යාකූල වාතාවරණය සැලවෙනවා ආරංචි වෙනවා චෝල රජතුමාට. රාජේන්ද්‍ර රජතුමා මේ අවස්ථාවේ ලංකාව ආක්‍රමණය කරනවා. එතකොට අනුරාධපුරයේ බිඳ වැටෙන්න ආසන්නම හේතුව රාජේන්ද්‍රගේ ආක්‍රමණය. තවත් කාරණා කීපයක් ඒ සමග බැඳලා තියෙනවා. එකක් තමයි රටේ ආර්ථිකය පිරිහීමට ලක්වීම. ඊළඟට දුර්වල පාලකයන් බලයට පත්වීම. මෙන්න මේ කාරණාත් මේ ආක්‍රමණය හා බැඳලා තියෙනවා. අභ්‍යන්තර විරෝධ සහගත තත්ත්වයන් මේ කාරණා බලපානවා. අපි පුතා මේ ටික ලියාගෙන ඊළඟ මාතෘකාවට යමු. අපි ලියාගමු අනුරාධපුරය බිඳ වැටීම. මෙම ලියාගමු.
පණ්ඩුකාභය රජතුමා පණ්ඩුකාභය රජතුමා පණ්ඩුකාභය රජතුමා ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ගොඩනැගූ අනුරාධපුර රාජධානිය ගොඩනැගූ අනුරාධපුර රාජධානිය වසර ආයෙ පොඩ්ඩක් මුලින් ඉඳලා කියන්න පුළුවන් සර්. ලියාගමු. පණ්ඩුකාභය රජතුමා ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ගොඩනැගූ ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී ගොඩනැගූ අනුරාධපුර රාජධානිය වසර 1400කට ආසන්න කාලයක් මෙරට අගනුවර වශයෙන් පැවතින ක්‍රිස්තු වර්ෂ 1017 දී මෙම රාජධානිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක්විය. ඒ සඳහා බලපෑ කරුණු කිහිපයක් නම් 1 දුර්වල පාලකයන් බලයට පත්වීම. දෙක ආර්ථික පරිහානිය. තුන අගම්පඩි සේනා කෝට් එක බලන්න. අගම්පඩි සේනා
ගෙන්වීම. පුතේ මේ අගම්පඩ සේනා කරපු දෙයක් තමයි තමන්ගේ මේගොල්ලෝ දකුණු ඉන්දියාවෙන් ගෙනපු කුලී හමුදාව. තමන්ගේ රටෙන් ආක්‍රමණයක් එනකොට ලංකාවට මේ කුලී හමුදාකාරයෝ ආක්‍රමණිකයාට සහයෝගය දුන්නා. අවසාන අවස්ථාවේ මේ රාජේන්ද්‍රගේ ආක්‍රමණයේදී මේ අගම්පඩ සේනා ඔහුට සහයෝගය ලබා දුන්නා. අගම්පඩ සේනා ගෙන්වීම. විශේෂ කරුණක් උදේ ලියා ගන්න. මෙහෙම ලියන්න. ආසන්නම හේතුව. එහෙම ලියලා අපි මේක ලියමු. ආසන්නම හේතුව චෝල ආක්‍රමණ. චෝල ආක්‍රමණ. චෝල ආක්‍රමණ. ඒ අර්ථය මේක මෙහෙම ලියන්න. ක්‍රිස්තු වර්ෂ 997 වර්ෂයේ ක්‍රිස්තු වර්ෂ 997 වර්ෂයේ රාජ නම් චෝල රජු රාජ නම් චෝල රජු රාජ නම් චෝල රජු අනුරාධපුරයට ආක්‍රමණයක් එල්ල කළ අතර ක්‍රිස්තු වර්ෂ 1017 දී රාජගේ පුත් රාජේන්ද්‍ර අනුරාධපුරය ආක්‍රමණය කර රුහුණට පලා ගොස් සිටි පස්වන මහින්ද රජු අල්ලාගෙන සිර කරුවෙකු ලෙස ඉන්දියාවට ගෙන ගියේය. එතැන් සිට වසර 53ක් රජරට චෝල පාලනය යටතේ පැවතින අපි යමු අලුත් මාතෘකාවට. පොළොන්නරුව හිඳ වැටීම.
පොළොන්නරුව බිඳවැටීම. අත් මුලින් බලමු පුතේ මේ පොළොන්නරු රාජධානියේ ආරම්භය කොහොමද? මේ පළවෙනි කාරණාව වෙන්න ඕන. ආරම්භය. අපි මේ ගැන සුළු වශයෙන් කතා කරා කලින් මාතෘකාවක මේ පාඩමේදී. මේ 1017 ලංකාව අනුරාධපුරය නැත්නම් රජරට ආක්‍රමණය කරපු චෝලයෝ 53 අවුරුද්දක් පාලනය කරනවා චෝලය. මොකද මේ රජරට චෝලයන්ගේ රටේ ප්‍රාන්තයක් විදියට. එතකොට මේ චෝල පාලනයෙන් ලංකාව නිදහස් කරගත්තේ මහා විජයබා රජතුමා 1070 වර්ෂයේ. 1017 පොළොන්නරු බිඳවැටීම 1070 තුමා මේක නිදහස් කරගත්ත ලංකාව චෝලයන්ගේ. ඔබට පේනවා මේ පරතරය අවුරුදු 53ක්. එන 53 අවුරුද්දක් චෝලයෝ ලංකාව පාලනය කරා. මේ චෝලයන් තමයි මුලින්ම පොළොන්නරු සිට පාලනය අරගෙන යන්නේ. චෝලයෝ. මේ චෝල පාලනයෙන් ලංකාව නිදහස් කරගත්ත විජයබා රජතුමා එතුමා ගැන චුට්ටක් අපි කතා කරොත් ක්‍රිස්තු වර්ෂ 1055 ක්‍රිස්තු වර්ෂ 1055 එතුමා කතරගම රාජධානය කරගෙන රජ වුණා. ඊට පස්සේ චෝල ආක්‍රමණ කීපයකට මුහුණ දුන්නා. තුන්වන සටනෙන් එතුමා චෝලයන් සම්පූර්ණයෙන් පැවැත්වුවා. ලංකාව චෝල බලයෙන් නිදහස් කරගත්තා. මේ රජතුමා චෝලයන් ලංකාවෙන් එළවලා දාලා ඔහුගේ පාලනය ආරම්භ කරේ අනුරාධපුරයේ සිට. විජයබා රජතුමා ලංකාව එක්සත් කළ චෝලයෝ පන්නලා එක්සත් කළ ලංකාව පාලනය ආරම්භ කරේ අනුරාධපුරයේ සිට. ඊට පස්සේ අන්තර්ජාතික වෙළඳාමේ හැසිරීමත් එක්ක එතුමා ඉතා බරපතල වැදගත් තීන්දුවක් ගත්තා. ඒ තමයි අගනුවර පොළොන්නරුවට ගෙන යුතු බව ඔහු කල්පනා කළා. ඒ වෙනකොට අන්තර්ජාතික වෙළඳාම ඉන්දියන් සාගර කලාප වෙළඳාම අරාබි වෙළඳාම් යටතේ ක්‍රියාත්මක වුණා. වෙළඳාමේ වෙනසක් සිද්ධ වුණා. ඒ තමයි බටහිර ඉන්දියානු සාගරයේ බටහිර කොටසට කේන්ද්‍රගත වෙලා තිබුණු වෙළඳාම ක්‍රමානුකූලව ඉන්දියානු සාගර නගර කලාපයට කේන්ද්‍රගත වෙන්න පටන් ගත්තා. ඒ වෙනස මගින් ඇති කරන ප්‍රතිලාභ ලබා ගන්න අවශ්‍ය නිසා රජතුමා මොකද කරේ? අනුරාධපුරයේ සිට පොළොන්නරුවට පාලන මුලස්ථානය මාරු කරා. එතකොට පොළොන්නරු රාජධානිය ආරම්භ කර අපේ රජතුමා ලාංකික පාලකයා වෙන්නේ මහා විජයබා රජතුමා. එතුමා දිගු කාලයක් ලංකාව පාලනය කරා. 1055 දක්වා 1070 තමයි චෝල බලයෙන් ලංකාව නිදහස් කරගන්නේ. ලංකාව එක්සත් කරන්නේ. එක්සත් කරලා වසර 40ක් එතුමාට පාලනය කරනවා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1110 දක්වා එතුමා බොහොම සාර්ථකව ලංකාව පාලනය කරනවා. චෝලයන් නිසා විනාශ වූ විහෙර විහාර වාරි මාර්ග පද්ධතිය අලුත් කඩියා කරනවා. ඉව නැවත ගොඩනගනවා. චෝලයන් ලංකාවෙන් අරන් ගිය ආදායම් නවත්තලා ඉව රට තුළ රඳව ගන්න කටයුතු කරනවා. ආර්ථික සමෘද්ධියක් මෙතුමා ලංකාව තුළ ඇති කරනවා. මෙතුමාගේ වියෝයෙන් පස්සේ ලංකාව තුළ නැවතත් ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් නිර්මාණය වෙනවා. එතුමා එක්සත් කළ රට නැවතත් කොටස් වලට කැඩලා යනවා. උහුණ විංගලා යනවා. ඊට පස්සේ දක්ෂිණ දේශ විංගලා යනවා. ඒ වගේ කුඩා පාලන එක කීපයක් හැදෙනවා මෙතුමාගේ මරණයෙන් පස්සේ. එතුමාගේ මරණයෙන් ටික කාලයක් පස්සේ බිහි වෙනවා ඒ પરම්පරාවටම කිසියම් ආකාරයක සම්බන්ධයක් තියෙන තවත් ශ්‍රේෂ්ඨ පාලකයෙක්. ඔබ අහලා ඇති මහා පරාක්‍රම රජතුමා. මෙතුමා ඉපදෙන්නේ මේ ව්‍යාකූල දේශපාලන වාතාවරණය තුල. මෙතුමා ඉපදුනේ දක්ෂිණ දේශයේ. ඒකට සමස්ත ලංකාව තනි පාලන එකක් නෙවෙයි. කොටස් තුනක් තිබ්බා. රජරට, රුහුණ සහ දක්ෂිණ දේශය. මෙතුමා ඉපදුනේ දක්ෂිණ දේශයේ. මෙතුමාගේ තාත්තා මානාභරණ. අපි කියන පළමුවන මානාභරණ. මෙයාගේ අම්මා
අර මහා විජේබා රජතුමා පාණ්ඩ්‍ය දේශයට කසාද බඳලා දුන්නු මිත්තා කුමරිය. මේ මිත්තා කුමරියගේ පුතෙක් තමයි මානාභරණ. එයාගේ පුතා තමයි මහා පරාක්‍රමබාහු. මේ මහා පරාක්‍රමබාහු 1153 වර්ෂයේ 1153 වර්ෂයේ ලංකාව එක්සත් කරමින් නැවතත් එක්සත් කරනවා. මේ කැඩිගේ කොටස් එකතු කරගන්නවා. සම්පූර්ණ පාලනය තමයි නිර්පත් කරගන්නවා. පත් කරගෙන අභිෂේක ලැබනවා පොළොන්නරුවේ 1153 දී. වසර 33ක් එතුමා රට පාලනය කරනවා. එහෙමනම් වර්ෂ 1186 දක්වා එතුමාගේ පාලන කාලය පවතිනවා. ඊට පස්සේ එතුමාගෙන් පස්සේ යම්තාක් දුරකට නැවතත් පොළොන්නරුවේ දේශපාලන වාතාවරණය ව්‍යාකූල අතරපත් වෙනවා. එමේ 1186 ඉඳලා පොළොන්නරුව බිඳවැටෙන කාල පරිච්ඡේදය 1215 ලංකාවට එල්ල වෙන රුදුරු ආක්‍රමණයක්, කාලිංග මාදගේ ආක්‍රමණය 215 වෙල්ල වෙන්නේ. මෙන්න මේ කාල පරතරය අවුරුදු 29ක්. 29ක් මේ කාල පරතරය. මේ වසර 29 තුල පොළොන්නරුවේ පාලකයන් 12 දෙනෙක් බිහි වෙනවා. අවුරුදු 29යි රජවරු රජිනියුත් ඉන්නවා. රජවරු හා රජිනියන් 12ක් රජ වෙනවා. අපිට පේනවා එහෙමනම් කිසියම් ආකාරයක දේශපාලන ව්‍යාකූලත්වයක් පොළොන්නරුවේ දැන් ඇති වෙලා තියෙනවා. තවත් පොඩි කාරණයක් කියන්න ඕන. මේ වසර 29න් වසර 9ක ශක්තිමත් පාලනයක් අරන් යනවා තවත් පුද්ගලයෙක්. ඒ තමයි නිශ්ශංක මල්ල රජතුමා. ඔහු වසර 9ක් සාර්ථකව ලංකාව පාලනය කරගෙන යනවා. එතකොට අපිට තවත් මේ සංකීර්ණත්වය පේනවා. මේ වසර 29න් 9ක් විශ්වකම රජතුමාගේ පාලන කාලේ. එහෙනම් වසර 20ක් විතරුයි. වසර 20ක් විතරුයි පාලකයන් 11ක් විතරුයි. වසර 20කට පාලකයන් 11ක් බිහි වෙනවා පොළොන්නරුවේ. මේ කිසිද අපිට මේකෙන් පේනවා මේ පාලකයන්ගේ පාලන කාලය කෙටි. මේ කාටවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකරන්න බැරි වෙනවා. තමන්ගේ පුටුව ආරක්ෂා කරගන්න බැරි වීම තුල මේ පාලකයන්ට රටේ ප්‍රාදේශීය පාලනය, රටේ වාරි මාර්ග පද්ධතිය, රටේ වෙළඳ කටයුතු, අපි පොදුවේ කිව්ව රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරන්න බැරි වෙනවා. එතකොට ඒ කාරණා බලපානවා රටේ ආර්ථික බිඳ වැටීම. ඊට පස්සේ ප්‍රධාන කාරණා තමයි මේ කාලිංග මාර්ග ආක්‍රමණය. මෙන්න මේ කාරණා ගණනාවක් මත තවත් කරුණු කීපයක් තියෙනවා. කාලිංග සහ පාණ්ඩ්‍ය බල අරගලය, කාලිංග පාණ්ඩ්‍ය බල අරගලය, දුර්වල පාලකයෝ බලටපත් වීම, මේ අවසන් කාලේ පාලක දුර්වල පාලකයෝ, ආර්ථික පරිහානිය, කාලිංග මාර්ග ආක්‍රමණය, මෙන්න මේ කාරණා මත පොළොන්නරු රාජධානිය වැඩි කාලයක් නොගිහින් නැවතත් බිඳවටනවා 1215 සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වෙනවා. අපිට පේනවා 1070 මේ රාජධානිය ආරම්භ වෙනවා. 1215 වෙනකොට මේ රාජධානිය බිඳ වැටෙනවා. එමනම් අනුරාධපුරයට සාපේක්ෂව බලනකොට මේ රාජධානිය පැවතුනේ පොඩි කාලයක්. හරියට තල වශයෙන් ගත්තොත් අනුරාධපුරයේ රාජධානිය පැවති කාලයට සාපේක්ෂව 10න් එකක් විතර කාලයක් තමයි පවතින පොළොන්නරුව. බලන්න මේ වසර ගාන අවුරුදු 145යි. අවුරුදු 145යි මේ රාජධානිය පවතින. ඊට පස්සේ මේ රාජධානිය පිටවෙනවා. මේ රාජධානිය අපිට හම්බෙන්නේ ශ්‍රේෂ්ඨ තත්ත්වයේ පාලකයන් 3 දෙනෙක් පමණයි. මහා විජේබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංක මල්ල රජතුමා. අපිට අනුරාධපුර රාජධානියෙන් ශ්‍රේෂ්ඨ නරපතියෝ නායකයෝ ගණනාවක් හම්බෙනවා. ගොඩක් හම්බෙනවා.
අවුරුදු 1400ක කාලයක් තිස්සේ අගනුවර තවතුණා. රාජ පරම්පරා ගණනාවක් මේක හිටියා. ඒ අතර ශ්‍රේෂ්ඨ නරපතියන් ගණනාවක් හිටියා. නමුත් පොළොන්නරු රාජධානියේ මේ කෙටි කාල පරිච්ඡේදය තුල අපිට හම්බෙන්නේ සාර්ථක පාලකයෝ 3 දෙනෙක් පමණයි. හොඳයි. අපි මේ ටික ලියා ගන්න ඕන පුතේ. ඉස්සෙල්ලා මාතෘකාව ලියා ගන්න. පොළොන්නරු රාජධානිය බිඳ වැටීම. යසි තත්ත්වය ටිකක් එන්න වැඩි වෙනවා වගේ දැනෙනවා. තාමත් අපිට තරම් ලොකු බාධාවක් නම් නැහැ පුතේ. අපි එනිසා පාඩම කරගෙන යමු. තවත් පුංචි කාරණයක් හරි කනගාටුයි මට මේක නවර කියන්න. සමුද මම සෑහෙන කල්පනා කරා කාටද පන්තියක් තියෙනක අඟහරුවාට. මට නිකමට මතක් වුණේ නැහැ දහවල් පන්ති දාලා තියෙනවා කියලා. ළමයි කිව්නේ මැසේජ් කරලා තිබ්බා. කවුද මේ සඳුමි සතික තමත්ලා ඒක පුතේ පස්සේ දැක්කේ මම. අපි ලියාදමු. මෙම ලියා ගන්න. ක්‍රිස්තු වර්ෂ 1017 දී එල්ල වූ ක්‍රිස්තු වර්ෂ 1017 දී එල්ල වූ ක්‍රිස්තු වර්ෂ 1017 දී එල්ල වූ රාජේන්ද්‍රගේ ආක්‍රමණය නිසා අනුරාධපුර රාජධානිය බිඳ වැටුණි. අනුරාධපුර රාජධානිය බිඳ වැටුණි. ඉන්පසු මෙහෙම ලියන්න පුතේ. ඉන් වසර 53කට පසු ශ්‍රේෂ්ඨ නරපතියෙකු මහා විජයබාහු රජු සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් තුළින් චෝලයන් පලවා හැර ලංකාව එක්සේසත් කරනු ලැබීය.
එතුමා පාලන මූලස්ථානය එතුමා පාලන මූලස්ථානය එතුමා පාලන මූලස්ථානය පොළොන්නරුවට ගෙන එනු ලැබීය පොළොන්නරුවට ගෙන එනු ලැබීය ක්‍රිස්තු වර්ෂ 1110 දී ක්‍රිස්තු වර්ෂ 1110 දී ක්‍රිස්තු වර්ෂ 1110 දී එතුමාගේ පාලනය අවසන් වීමෙන් පසු එතුමාගේ පාලනය අවසන් වීමෙන් පසු කීයද ක්‍රිස්තු වර්ෂ 1110 දී 1110 දී එතුමාගේ පාලනය අවසන් වීමෙන් පසු නැවතත් ලංකාව පාලන ඒකක කිහිපයකට කැඩී ගියේය. පසුව බිහි වූ පරාක්‍රම බාහු නම් පාලකෙක් ලංකාව එක්සේසත් කර පොළොන්නරුවේ අභිෂේක ලැබීය. එතුමා යටතේ නැවතත් ලංකාව සමෘද්ධිමත් විය
එතුමා යටතේ නැවතත් ලංකාව සමෘද්ධිමත් විය. එක්දහස් එකසිය අසූහය වසරේදී 1186 වසරේදී 1186 වසරේදී ඔහුගේ පාලනය අවසන් විය. එතුමාගෙන් පසු නිශ්ශංක මල්ල රජතුමා වසර 9ක් පමණ ශක්තිමත් පාලනයක් ගෙන ගියේය. වරහන් ඇතුළේ ලියාගන්න ක්‍රිස්තු වර්ෂ 1187 1196 ක්‍රිස්තු වර්ෂ 1187 ක්‍රිස්තු වර්ෂ 1196 මෙතුමාගෙන් පසු පොළොන්නරු රාජධානිය ක්‍රමයෙන් පරිහානිය දක්වා ගමන් කළේය. ඒ සඳහා බලපෑ හේතු කිහිපයකි.
ලියන්න පුතේ පළවෙනි කරුණ අංක 1 දාලා ලියන්න. දුර්වල පාලකයන් බලයටපත් වීම. දුර්වල පාලකයන් බලයටපත් වීම. අපි පුතා මෙහෙම ලියාගමු. මෙහෙම ලියාගමු. මහා පරාක්‍රම බහු රජුගේ මහා පරාක්‍රම බහු රජුගේ මහා පරාක්‍රම රජුගේ අභාවයේ සිදු ක්‍රිස්තු වර්ෂ 1186 සිට ක්‍රිස්තු වර්ෂ 1186 සිට ක්‍රිස්තු වර්ෂ 1186 සිට ක්‍රිස්තු වර්ෂ 1215 ක්‍රිස්තු වර්ෂ 1215 දී ක්‍රිස්තු වර්ෂ 1215 දී පොළොන්නරුව බිඳ වැටීම පොළොන්නරුව බිඳ වැටීම පොළොන්නරුව බිඳ වැටීම පොළොන්නරුව බිඳ වැටීම දක්වා වසර 29 තුල දක්වා වසර 29 තුල වසර 29 තුල පොළොන්නරු රාජධානි බිඳ වැටීම දක්වා වසර 29 තුල වසර 29 තුල පාලකයන් 12 දෙනෙකු බලයට පත්විය එම වසර 29න් වසර 29න් වසර 9ක් නිශ්ශංක මල්ල රජු ශක්තිමත් පාලනයක් ගෙන ගියේය. සෙසු පාලකයන්ගේ පාලන කාලය කෙටි කාලවලට සීමා විය.
ඒ කිසිවෙකුටත් ඒ කිසිවෙකුටත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට නොහැකි විය. පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමට එය හේතු විය. ලංකාවේ ඉන්නවුතේ සමහර පාලකයන්ට අඩුම ගානේ පැය 24ක් රජකම් කරන බැරිච්ච අයත් ඉන්නවා. පැය 24ක් වත්. උදේ රජවල හැන්දෑ මැරිච්ච අය ඉන්නවා. මෙතරම් දේශපාලන ව්‍යාකූලත්වයක් ලංකාවේ තිබුණ සමහර කාලවල. අපි දෙකලියා ගමු. කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර ඇති වූ බල අරගලය. ඉතින් ලියා ගමු. කාලිංග හා පාණ්ඩ්‍ය බල අරගලය. කාලිංග හා පාණ්ඩ්‍ය බල අරගලය. කාලිංග සහ පාණ්ඩ්‍ය බල අරගලය. ලංකාවේ සිංහාසනයට පුතා මේ කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන්ට සම්බන්ධයක් තියෙන උරුමයක් ඇති වෙනවා. අපි මතක් කරගත්තොත් මහා විජයබා රජතුමා කාලිංග වංශයෙන් කාලිංග දේශයෙන් විවාහයක් කරගත්තා. ඒ රජ බිසව තිලෝක සුන්දරී බිසව. ඒ අරහා කාලිංග වංශිකයන්ට ලංකාවේ සිංහාසනයට යම් ආකාරයක අයිතිවාසිකමක් ලැබෙනවා. ඊළඟට ඔබ දන්නෝ විජයබා රජතුමාගේ සහෝදරිය මිත්තා කුමාරිය විවාහ වුණේ පාණ්ඩ්‍ය කුමාරයෙක් එක්ක. එතකොට මිත්තා කුමාර රජ පෞද කාන්තාවක් විවාහ වෙන්නේ පාණ්ඩ්‍ය කුමාරයෙක් එක්ක. එතකොට ඒ හරහා පාණ්ඩ්‍යයන්ට යම් ආකාරයකට ලංකාවේ සිංහාසනය සඳහා උරුමයක් ලැබෙනවා, අයිතියක් ලැබෙනවා. විජයබා රජතුමා ශක්තිමත් පාලකයෙක්. එතුමාගෙන් පස්සේ මේ ලංකාව තුල කාලිංග සහ පාණ්ඩ්‍ය වංශ දෙක අතර බල අරගලයක් මතුවෙනවා. දැන් අපි ගත්තට පස්සේ මිත්තා කුමාරයේ දරුවෝ 3 දෙනෙක් හිටියා. ඔවුන් ප්‍රබල පුද්ගලයෝ. එක්කෙනෙක් මානාභරණ. අපි මෙතුමා හඳුන්වන්නේ පළමුවන මානාභරණ වශයෙන්. අනිත් එක්කෙනා කිත්සිරි මේඝ. අනිත් එක්කෙනා ශ්‍රී වල්ලභ. මේ දරුවෝ 3 දෙනා. මානාභරණ දක්ෂිණ දේශයේ පාලනය කරගෙන යනවා. ඔහු දක්ෂිණ දේශ පාලකයා. ඊට පස්සේ ඔහුගේ හදිසි මරණයෙන් පස්සේ කිත්සිරි මේඝ දක්ෂිණ දේශයේ පාලනය කරගෙන යනවා. ශ්‍රී වල්ලභ ඔහු පාලනය කරනවා රුහුණ. රජරට මේක තවත් පාලකෙක් හිටියා රජබා රජතුමා. එතකොට මේ ශ්‍රී වල්ලභ රජතුමාගේ බිසව හරි ප්‍රසිද්ධ කාන්තාවක් ලංකා ඉතිහාසයේ ප්‍රබල කාන්තාවක්. ඇය සුබලා දේවිය. ඔබ ගියොත් බලන්න පුළුවන් පොළොන්න කොහෙද මේ
මුන්රාගල පහුවෙලා පොඩ්ඩක් යනකොට සියඹලාන්ඩු පැත්තට පොතුල් පැත්තට යනකොට හම්බෙනවා මෙතුමිය හිටපු ඒ රාජධානිය ප්‍රබල කාන්තාවක්. මේගොල්ලෝ රටේ පාලන බල මෙහෙ පුද්ගලයෝ මානාභරණ ඉතිරිමේක ශ්‍රීවල්ලද. එතකොට පාණ්ඩ්‍ය සම්භවයක් වෙන පුද්ගලයෝ මෙලගේ තාත්තා පාණ්ඩ්‍ය වංශිකයෙක්. මේ රජවරුන්ගේ තාත්තා පාණ්ඩ්‍ය වංශිකයෙක්. එතකොට අපිට පේනවා තනින් පාණ්ඩ්‍ය වංශිකයන්ට ලංකාවේ සිංහාසන උරුමයක් ලැබුණා. අනිත් පැත්තෙන් කාලිංග වංශිකයන්ට උරුමයක් ලැබුණා. අර මහා ප්‍රබල පාලකයාගෙන් පස්සේ මේ රාජවංශ දෙක අතර ගැටුම් ඇති වුණා. පාණ්ඩ්‍ය වංශික හිතවත් පුද්ගලයෝ උත්සාහ ගත්තා පාණ්ඩ්‍ය වංශිකයෙක් සිංහාසනේ වාඩි කරවන්න. එතකොට කාලිංග වංශිකයෝ ඒ පාණ්ඩ්‍ය වංශිකයන් බලයෙන් පහ කරලා කාලිංග වංශිකයෙක් සිංහාසනේ වාඩි කරන්න උත්සාහ ගත්තා. මේ විදිහට කාලිංග පාණ්ඩ්‍ය බල අරගලයක් ඇති වුණා. බහලා ඇති මහා තරකුම්බා රජුගේ බිසව ලීලාවතී රජින අවස්ථා 3ක් ලංකාව සිංහාසන පත් වුණා. 3 වතාවක් පත් වුණා. එතකොට නිශ්ශංකමල රජුගේ බිසව නිශ්ශංකමල තුමා කාලිංග වාසිකයෙක්, එතුමාගේ බිසව කල්යාණවතී රජින එතුමිය දේවතාවක් සිංහාසන පත් වෙනවා. මේ ආකාරයට පාණ්ඩ්‍ය වංශිකයෝ පාණ්ඩ්‍ය වංශිකයෙක් බවට පත් කරනවා. ඊට පස්සේ අනිත් රාජවංශය ඔහු බලෙන් පහ කරනවා. තමන්ගේ කෙනෙක් බලට පත් කරනවා. මේ විදිහට දේශපාලන බල අරගලයක් මේ රාජවංශ දෙක අතර ඇති වුණා. අපි බලමු මේ නිශ්ශංක මල්ල රජතුමාගේ අභාවයෙන් පස්සේ රජ වෙන්නේ කවුද? එයාගේ එතුමාගේ බෑන කෙනෙක් සහෝදරයෙකුගේ පුතෙක්. එයා තමයි චෝඩගංග. ඊට පස්සේ රජුගේ සහෝදරයා සහාස මල්ල රජ වෙනවා. ඊට පස්සේ තමයි රජ වෙන්නේ මේ කල්යාණවතී රජින. එතකොට අවසන් වතාව ශක්තිමත් පාලක කරන්නේ නිශ්ශංකමල් රජතුමා. එතුමාගෙන් පස්සේ පාලක කරන චෝඩගංග. ඔහුගෙන් පස්සේ පාලක වෙනවා සහාස මල්ල. ඔහුගෙන් පස්සේ පාලක වෙනවා කල්යාණවතී රජින. අපි මේක ලියාගෙන ඉමු. පළමුවන විජයබා රජුගේ අභාවයෙන් පසු මෙරට කාලිංග සහ පාණ්ඩ්‍ය වංශ දෙක අතර බල අරගලයක් ඇතිවිය. කාලිංග වංශයට පක්ෂපාති අය තමන්ගේ වංශයේ පාලකේ
පත් කර ගැනීමට පත් කර ගැනීමට පත් කර ගැනීමට උත්සාහ කළේය. පාණ්ඩ්‍ය වාසිකයන්ද පාණ්ඩ්‍ය වාසිකයන්ද පාණ්ඩ්‍ය වාසිකයන්ද එවැනිම උත්සාහයක් දරනු ලැබීය. නිශ්ශංක මල්ල රජුගේ අභාවයෙන් පසු එතුමාගේ සහෝදරියගේ පුතා චෝඩගංග බලයට පත් විය. ඉන්පසු සහෝදරයා වූ සහාසමල්ල බිසව වූ කල්යාණවතී රජින වරින් වර බලයට පත් විය. කල්යාණවතී රජින අවස්ථා දෙකකදී සිංහාසන දරා ඇත. මහා පරාක්‍රම බාහු රජුගේ බිසව වූ ලීලාවතී රජින තුන් වතාවක් බලයට පත් විය.
මෙම කාලිංග පාණ්ඩ්‍ය බල අරගලය මෙම කාලිංග පාණ්ඩ්‍ය බල අරගලය පොළොන්නරු රාජධානියේ බිඳවැටීමට පොළොන්නරු රාජධානියේ බිඳවැටීමට බලපෑ තවත් එක් සාධකයක් විය බලපෑ තවත් එක් සාධකයක් විය අපි ලියාගමු තුන්වෙනි කරුණ ආර්ථික පරිහානිය ආර්ථික පරිහානිය ආර්ථික පරිහානිය ආර්ථික පරිහානිය එතකොට පුතා නිශ්ශංකම වගේ පස්සේ බිහිවෙන පාලකයෝ දුර්වල පාලකයෝ ඒ කිසියෙකුට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න බැරි වෙනවා මේ කිසිදු පාලකයෙකුට දේශපාලන ස්ථාවරත්වයක් නැතිකම නිසා ඔවුන්ට ඔවුන්ගේ පාලන කාලය තුල රටේ වාරිමාර්ග පද්ධතිය නඩත්තු කරන්න බැරි වෙනවා ප්‍රාදේශීය පාලනය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්න බැරි වෙනවා. රටේ වෙළඳ කටයුතු විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්න බැරි වෙනවා. මේ ප්‍රතිඵලය රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. මේක පොළොන්නරුවේ බිඳ වැටීමට බලපාන තවත් එක සාධකයක්. අපි ලියා ගමු. නිශ්ශංක මල්ල රජුගෙන් පසු බිහි වූ පාලකයන් දුර්වල පාලකයන්ය ඔවුන්ට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට නොහැකි විය.
මේ නිසා රටේ වාරි මාර්ග පද්ධතිය මේ නිසා රටේ වාරි මාර්ග පද්ධතිය රටේ වාරි මාර්ග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොවිය නිසි ලෙස නඩත්තු නොවිය එම නිසා කෘෂිකර්මාන්තය බිඳ වැටෙන කර්මාන්තය බිඳ වැටෙන රටේ ප්‍රාදේශීය පාලනයද රටේ ප්‍රාදේශීය පාලනයද රටේ ප්‍රාදේශීය පාලනයද දුර්වල වූ බව සිටිය හැක දුර්වල වූ බව සිටිය හැක තවද රජුගේ අවධානය අඩුවීම තුළ වෙළඳ කටයුතු වල බිඳ වැටීමක් ඇති විය. පොදුවේ ගත් කල රටේ ආර්ථික පරිහානියක් සිදු විය. රටේ ආර්ථික පරිහානියක් සිදු විය. එයද පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට බලපෑ සාධකයක් විය. දැන් පුතේ අපි පොඩි විවේකයක් ගමුද එහෙනම්? විවේකයක් ඕනද? ලියාගමු පුතේ ඊළඟ කරුණ කාලිංග මාග ආක්‍රමණය.
කාලිංග මාග ආක්‍රමණය එතකොට පුතා මෙහෙමයි කාලිංග මාග ආක්‍රමණය පොළොන්නරුව බිඳවටෙන්න බලපාන ආසන්නම හේතුව ළඟම හේතුව ඒ වගේම ප්‍රධානම කාරණය මේ ආක්‍රමණ එල්ල වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1215 මාග ආක්‍රමණ එවකට ලංකාවේ පාලකයා මේ කාලේ ලංකාව පාලනය කරේ පොළොන්නරුව පාලනය කරේ පරාක්‍රම පාණ්ඩ රජු අපි දන්නවා පොළොන්නරුව රාජධානිය අවසාන කාල වෙනකොට දේශපාලන ව්‍යාකූලත්වයක් තියෙනවා දේශපාලන අස්ථාවරභාවයක් තියෙනවා කිසිදු පාලකයෙකුට තමන්ගේ පාලනය ශක්තිමත් කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ වෙනකොට රටේ ආර්ථිකය පිරිහීමට ලක් වෙලා තියෙනවා වාර මාර්ග පද්ධතිය අඩාල වෙනවා පරත්තුවක් කරන්න බැරි වෙනවා මේ කාලේ ගලන කටයුතු අඩබංගලා තියෙනවා ප්‍රාදේශීය පාලනය අසාර්ථක වෙලා තියෙනවා පොදුවේ ගත්තට පස්සේ රටේ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් දිනවැටීමක් මේ කාලේ තියෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි මේ දුර්වල දේශපාලන වාතාවරණ තුල කාලිංග මාග ආක්‍රමණ එල්ල වෙනවා. එවකට පාලකයා පරාක්‍රම පාණ්ඩ රජතුමා එතුමාට මේ ආක්‍රමණයට මුහුණ දෙන්න ශක්තියක් නැති වෙනවා. ඒ ප්‍රතිඵලය පොළොන්නරුව ඇතුළු රජරට ප්‍රදේශය මාගගේ බලපෑමට ආක්‍රමණයට ලක් වෙනවා. අපි සරලව කතා කරනවා කාලිංග මාග ආක්‍රමණය පොළොන්නරුව බිඳවැටෙන්න බලපාන ප්‍රධානම කාරණා විදිහට. හැබැයි මේක ඊට එහා ගිය බරපතල තත්ත්වයක් බරපතල කාරණයක් බරපතල ආක්‍රමණයක් සිද්ධිය. ඇයි අපි එහෙම කියන්නේ? ඉතින් මෙන්න මේක කාරණය. මේ කාලිංග මාගගේ ආක්‍රමණයෙන් පොළොන්නරුව බිඳවැටෙනා පමණක් නෙවෙයි ඊට එහා ගිය දැවැන්ත විනාශයක් ලංකාවට සිදු වෙනවා. අපි දන්නවා ලංකාවේ තිබුණා ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ජලය අසුරුන් ගොඩනගුණු ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ ආරම්භ වුණා පොළොන්නරුව රාජධානිය ඒක ආරම්භ වුණා ජලාශ්‍රිත ශිෂ්ටාචාරය මේක තේරුම ජලය අසුරින් ගොඩනැගුණු ශිෂ්ටාචාරය ජලය අසුරින් ජලාශ්‍රිත ජලය අසුරින් ලංකාව තිබුණ කුෂි ආර්ථිකය. එතකොට වරින් වර බිහුණු පාලක සියලුම දෙනා තවන්ට හැකි උපරිම ආකාරයෙන් ලංකාවේ වාරි මාර්ග පද්ධතිය දියුණු කරා. ඒ නිසා මේ වාර කර්මාන්තය හා බැඳුණු කුෂි ආර්ථිකයක් ලංකාවට තිබුණා. ඒ කුෂි ආර්ථිකය පදනම් කරන් තමයි අපේ සමාජයේ සංස්කෘතියේ සියල්ලම නිර්මාණය වෙන්නේ. අපි ශිෂ්ටාචාර ගොඩනගන්නේ මේ කුෂි ආර්ථිකය මේ ජලය පදනම් කරගෙන. මේ මාග ආක්‍රමණයේදී වසර 1500කට ආසන්න කාලයක් තිස්සේ පෝෂණය වෙමින් මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් පරිහානියට ලක් වෙනවා බිඳවැටෙන. එනිසා මේක පොළොන්නරුව බිඳවැටුණු එක කාරණයක් නෙවෙයි ලංකාවේ ශිෂ්ටාචාරය බිඳවැටුණු බරපතල කාරණයක්. එතකොට මහාවංශයේ දක්වනවා මේ ආක්‍රමණ පිළිබඳ යම් විස්තරයක් තියෙනවා. කාලිංග මාග ලංකාවට එන්නේ 24000ක සේනාවක් සමග. ඔහුගේ සේනාව 24000. මේ සේනාව හඳුන්වන්නේ මාර යෝධයෝ. මහාවංශ කියන විදිහට
24,000ක මාර යෝධයන් පිරිසක් සමග තමයි මාග ලංකාවට එන්නේ. මේගොල්ලෝ මොකද්ද කරේ? බලන්න මහා වංශ විස්තරය. ආක්‍රමණිකයෝ මිනිසුන් දනදම වදකොට ධනෙ පැහැරගෙන දිලින්දන් කළහ. මෙන්න මේ ආක්‍රමණ කරපු දේ. මිනිස්සු ගස්වල බැඳලා වද දීලා ධනෙ පැහැරගත්තා. මිනිස්සු දිලින්දන් බවට පත් කරා. ප්‍රතිමා බිඳ හෙළුහ. අපේ සුවිශාල බුදු ප්‍රතිමා බිඳ හෙළුවක් කඩා බිඳලා දැම්මා. චෛත්‍ය විහාර විහාර විනාශයට පත් කරා. විහාර කොල්ල කෑවා. විහාර කොල්ල කෑහ. උපාසකයන් පහර දුන්හ. දරුවන්ට තැළුහ. මේ වගේ බරපතල හිංසා පීඩා සහ විනාශයක් කරා මේගොල්ලෝ. මේගොල්ලෝ විහාර විහාර ප්‍රතිමාට කැඩුවා. කරලා විනාශ කළා දැම්මා. පන්සල් ටික විනාශ කරා. ඒ වගේ තමයි චෛත්‍ය විනාශ කරා. ඒකේ තියෙන වස්තු ටික කොල්ල කෑවා. ඔබ දන්න මේක මහා වටිනා වස්තුන් තියෙනවා. මේවා කොල්ල කාලා මිනිස්සුන්ගේ දානය පැහැරගෙන විශාල හානියක් කරනවා. මේ නිසා මිනිස්සුන්ට තව දුරටත් රජරට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙන උද්ගත වෙනවා. ඒ ප්‍රතිඵලය තමයි භික්ෂුන් වහන්සේලා සහ ජනතාව රජරට අතෑරලා ලංකාවේ තෙත් කලාපයට දකුණු පැත්තට නැත්නම් නිර්ත දිශාවට සංක්‍රමණය වෙනවා. පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. මේ සියලුම දෙනා ආවද කියන එක සමහර මිනිස්සු ඉතුරු වුණා. ඒවා වනගත කුඩා රාජධානි බවට පත් වුණා. ඔබ අහලා ඇති වන්න රාජ්‍ය ඉන් නැතුව හිටපු අයගෙන් වනගත කුඩා රාජ්‍යයක් නැත්නම් වන්න රාජ්‍යම් බිහි වුණා. විශාල පිරිසක් රජරට අතෑරලා ලංකා තෙත් කලාපයට සංක්‍රමණය වුණා. අවුරුදු දහස් ගානක් තිස්සේ අපේ පාලකයන් ගොඩනගපු අපේ මුතුන් මිත්‍ර ජනතාව ගොඩනගපු මහා දවන්ත චෛත්‍යයන් විහාර විහාර ආරාම සංකීර්ණ පොදු ගොඩනැගිලි මේ සියල්ල වල් බිහි වෙලා විනාශයට පත් වුණා. අපේ වාරි මාර්ග පද්ධතිය විනාශයට පත් වුණා. වල් බිහි වෙලා විනාශයට පත් වුණා. වනාන්තරයෙන් යට වෙලා ගියා. ඒ මිනිස්සු ලංකාවේ තෙත් කලාපයට ඇවිල්ලා තෙත් කලාපය තුල ඔවුන්ගේ ජීවනෝපාය ආරම්භ කරා ජීවත් වෙන්න පටන් ගත්තා. උදාහරණ දැකලා ඇති අබේගිරිය ජේතවනේ ගුවන්විදුලි මහාසය වගේ මහා දවන්ත චෛත්‍යයන් වල රූක්ෂ ගස් හදුනා. ඇයි මේවා නඩත්තු කරන්න කවුරුවත් නැහැ. මිනිස්සු හිටියානම් එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඔය අපි දකින බොහෝ ඓතිහාසික ස්ථාන නම් අපි අර දකිනවා එදා ස්වරූපයට සමාන ස්වරූපයකින්. ඒ විදිහටම නෙවෙයි සමාන දකින්න තිබුණා. මිනිස්සු ওই පැතිවල හිටියේ නෑ මිනිස්සු. ඊට පස්සේ මේක තවත් දැනගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ 1930 පස්සේ 30 ලංකාවේ ඩොනමෝර් ප්‍රතිශාස්ත්‍රණය හඳුන්වා දුන්නා. ඒ ඩොනමෝර් ප්‍රතිශාස්ත්‍රණයේදී අමාත්‍ය මණ්ඩලයක් හැදුනා. හැදුවා අමාත්‍ය මණ්ඩලයක්. 13 යමතිවරු. ඒ කියන්නේ 3 දෙනෙක් සුද්ධෝ බුතන ජාතිකයෝ 7 දෙනෙක් ලාංකිකයෝ. ඒ අමතවරු අතර හිටියා කෘෂිකර්ම අමතවරයෙක්. ඩී.එස්. මහත්මයා ජාතියේ පියා බද්දුන් පියා. මේකත් කියන්න එපායි. බද්දුන් පියා තමයි ඩී.එස්. නලක මහත්තයා. දැන් හාල්දුන් පියා ඩඩ්ලි මහත්තයා. නම සමානයි. ඩී.එස්. ගේ පුතා තමයි ඩඩ්ලි. දැන් ඉන්න හාල්දුන පියාත් ඩඩ්ලි. එතකොට ඩී.එස්. මහත්තුරු ගිහිල්ලා ඔය විල කලාපයට ගිහිල්ලා ඒ වාරි මාර්ග ප්‍රතිශාස්ත්‍රණය කරලා මිනිස්සු මෙහෙන් එක්කරන් ගිහලා පදිංචි කරලා ඒවා නැවතත් අපි මේකට කියන්නේ ගොවි ජනපද ආරම්භ කළා. එතකන් අවුරුදු 700කට ආසන්න කාලයක් අවුරුදු 700ක් විතර පුතේ අපේ රජරට ශිෂ්ටාචාරය
වනාන්තරයෙන් වැහිලා තිබ්බා. අවුරුදු 700ක් වසර 700ක් ඒ නිසා තමයි මේ මහා දැවැන්ත විනාශය සිදු වුණේ. එහෙම නොවෙන්න ඔය අපේ ඓතිහාසික ස්ථාන මෙතන හොඳට මේ වෙනකොට තියෙනවා. අපි බැලුවොත් පොදුවේ. එතකොට කාලිංගමාක ආක්‍රමණය එන ලංකාවට බරපතල විනාශයක් කරනවා. ලංකාවේ පොළොන්නරු රාජධානිය වගේම අවුරුදු 1500ක් තිස්සේ විකාශනය වෙමින් ජලාශ්‍රිත ශිෂ්ටාචාරයත් එතනින් පරිහානියට ලක් වුණා. තවත් පුංචි අතුරු කාරණයක් මම මතක් කරනවා මේ වෙලාවට ඔයගොල්ලන්ට. මේ 1215 ඉතා වැදගත් අවුරුද්දක්. 1215 මේකේ මේහා සම්බන්ධ තව දේවල් චුට්ටක් අපි කතා කරමු. උඹලා දැනගන්න ඕනේ කාරණා. අපි කියත් ලෝකෙට මේ කාලේ වෙනකොට එංගලන්තය දේශපාලන තත්ත්වය මහාධිකාරී පත්‍රය නැත්නම් අපි කියනවා මැග්නා කාර්තා අස්සම් කළේ මේ අවුරුද්ද. මේකෙන් කළේ මොකද්ද? රජුද නීතියට යටත් කරගත්තා. දරන්වරු ඒ කියන්නේ රදලයෝ ඉහළම රටේ ඉහළම පුරවැසියෝ රදලයෝ නැතිහත් වෙලා රජුගෙන් බලහත්කාරයෙන් මේකට අස්සන ගත්තා. මේ අනුව රජු නීතියට යටත් වෙනවා. නීතියක් අනුව රජු රට පාලනය කළ යුතු වෙනවා. රජුට හිතුමනාපේ බදු පනවන්න බැරි වෙනවා. ඒ කියන්නේ සිවිල් අයිතිවාසිකම් ඉස්මතු කරගන්නවා ඉස්මතු වෙනවා සෞම්‍ය කලාපයේ විධාන සමාජය තුල. හැබැයි ලංකාවේ අපි ඒ වෙනකොට කාලිංග මාගත් එක්ක රුදුරු සංග්‍රාමයක තිබිලා ඉන්නවා. මේ කලාප දෙකේ සමාජ වෙනස මෙතනින් පේනවා. ඔවුන් අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වෙනවා මේ කාලේ වෙනකොට. හැබැයි අපේ සමාජයේ සමකාසන කලාපයේ එහෙම එකක් නැහැ මේ වෙනකොට. අපි බරපතල ආකාරයෙන් රාජාංග පාලන ලක් වෙලා තිබුණා. යම් බලපෑම් වලට අපි ලක් වෙලා තිබුණා. ඊළඟට තවත් පොත දෙයක් තියෙනවා. මෙන්න මේ කාල වෙනකොට ඔය මැදපරදකින් එනවා ඉන්දියාවට බරපතල විදිහේ ආක්‍රමණ මුස්ලිම් ආක්‍රමණ එල්ල වෙනවා. ඒ මුස්ලිම් ආක්‍රමණයකදී එවකට ලෝකයේ දැවැන්ත විශ්වවිද්‍යාල වලට හානියක් සිදු වෙනවා. මහා හානියක්, පොඩි හානියක් නෙවෙයි. ඔයාලා අහලා ඇති නාලන්දා විශ්වවිද්‍යාලය. නාලන්දා. ඒ ඉන්දියාවේ තිබුණා. නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වගේ තියෙන විශ්වවිද්‍යාල මහා විශ්වවිද්‍යාල. මේ නාලන්දා විශ්වවිද්‍යාලේ හිටියලු 16000කට ආසන්න ශිෂ්‍යයෝ. ඒ කාලේ බලන්න කොච්චර ලොකු විශ්වවිද්‍යාලවල මේක පුතා 12000ක් හාමුදුරුවෝ නේවාසික ඉඳලා තියෙන මේ විශ්වවිද්‍යාලේ. මේක ආක්‍රමණය කරලා මුස්ලිම් මිනිස්සු වික්ෂුන් වහන්සේ 12000ක් ඝාතනය කරනවා. ඒ ගොඩනැගිලි සම්පූර්ණ විනාශයටපත් කරනවා. පුස්තකාලය ගිනිබත් කරනවා. ඒ පුස්තකාලය 6 මාසයක් ගිනිගත්තා කියලා කියන්නේ. පුස්තකාලේ 6 මාසයක් තිස්සේ ගින්න තිබ්බලු. ඒකේ මහා දැවැන්ත විනාශයක් කරා මුස්ලිම් ආක්‍රමණිකයෝ ඉන්දියාවේ. හැබැයි එතනින් මෙහාට ආවනම් අද වෙනකොට අපිත් එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි කියන්නේ. එහෙනම් අපිත් කියන්නේ අල්ලාහ් හුලල්ලා මලබ්බාර් තමයි කියන්නේ. විලාවට ඒ මුස්ලිම් ආක්‍රමණ ආවේ නැහැ මෙහාට. ඇයි නොආවේ? කාලිංග මාග ප්‍රබල පාලකෙක්. ඒ නිසා දකුණු ඉන්දියාවෙන් මෙහාට ඒ මුස්ලිම් බලපෑම් ආවේ නැහැ. මහා දැවැන්ත හානියක් අපිට සිද්ධ වුණා මාග නිසා. හැබැයි ඒ වුණාට මුස්ලිම් ආක්‍රමණ වළකින්න හේතුවකුත් වුණා මේ මාගගේ බලපෑම. හොඳයි. මම මේ කියන්නේ මාග ආක්‍රමණ හොඳයි කියන එක නෙවෙයි. ඒකේ තා බරපතල විනාශයක් වෙනකොට තවත් පැත්තකින් කිසියම් ආකාරයක අපිට බලපෑමකින් මිදෙන්නත් ඒක හේතුවක් වුණා. එහෙම නැත්නම් ලංකාව අද වෙනකොට මුස්ලිම් රාජ්‍යයක් වෙන්නත් ඉඩ තිබ්බා. අපි බලමු පුතා මේ පැරණි නගර පිරිහෙන්න හේතු කීපයක් තියෙනවා. සතුරු ආක්‍රමණ,
මධ්‍යගත පාලන බිඳවැටීම, ආරක්ෂාව නැතිවීම, වෙළඳාම හා ගමනාගමන කටයුතු අඩපණ වීම, ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම වගේ කාරණා මත ලංකාවේ පළමු නගර පරිහානියට නැත්නම් බිඳවැටීමට ලක් වෙනවා. අපි මේක ලියමු. හතරවන කරුණ ලියා ගන්න. කාලිංග මාර්ග ආක්‍රමණය. ලියමු. පොළොන්නරු රාජධානිය බිඳවැටීමට බලපෑ පොළොන්නරු රාජධානිය බිඳවැටීමට බලපෑ ආසන්නම හේතුව කාලිංග මාග ආක්‍රමණයයි. මට මේ කියන්න බැරි වුණා. මේ මාගගේ හමුදාව මොනතරම් ම්ලේච්ඡද කියන එක පරාක්‍රම පාණ රජතුමා අල්ලගෙන එතුමාගේ ඇස් එහෙම ගැලවුවා කියලා කියනවා. එතුමා පණ පිටින් ඉද්දි ඇස් ගලවලා තියෙන මේ හමුදාව. තරම් ම්ලේච්ඡයි මේ මාගගේ හමුදාව. පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට බලපෑ ආසන්නම හේතුව කාලිංග මාග ආක්‍රමණයයි. පොළොන්නරු රාජධානිය අවසන් කාලයේ දුර්වල පාලකයන් බලයට පත්වීම රටේ ආර්ථිකය බිඳ වැටීම වැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වී තිබුණි. මෙම ව්‍යාකූල වාතාවරණය තුළ ඔබදා ලක්ෂණ ටිකක් තියෙනවා. අපි මොනවා හරි බලමුකෝ මේ ටික ඉස්සරලා ලියාගෙන එමුකෝ හොඳේ. මෙම ව්‍යාකූල වාතාවරණය තුළ එවකට පාලකයා වූ මෙම ව්‍යාකූල වාතාවරණය තුළ පරාක්‍රම පාණ්ඩ්‍ය රජුට ආක්‍රමණයට මුහුණ දීමට නොහැකි විය.
මාගගේ 24,000ක මාර යෝධයන් මාගගේ 24,000ක මාර යෝධයන් මාගගේ 24,000ක මාර යෝධයන් රජරට ප්‍රදේශ විනාශයට පත් කරනු ලැබීය. අලුත්චරිතල යන්න. ආක්‍රමණික හමුදාව ආක්‍රමණික හමුදාව වැව් අමුණු කඩා බිඳ දැමීය. ආක්‍රමණික හමුදාව වැව් අමුණු කඩා බිඳ දැමීය. මිනිසුන්ගේ ධනය පැහැරගත්තේය. මිනිසුන්ගේ ධනය පැහැරගත්තේය. වද හිංසා කළේය. වද හිංසා කළේය. ආගමික සිද්ධස්ථාන විනාශ කර වස්තුව කොල්ල කෑවේය. මේ නිසා රජරට ප්‍රදේශයේ ජීවත් වීම අසීරු විය. භික්ෂුන් වහන්සේලා ඇතුළු ජනතාව රුහුණ මලය රට වරහන් ඇතුලේ කඳුකරය රුහුණ මලය රට හා මායා රටට සංක්‍රමණය විය. මායා රටට සංක්‍රමණය විය.
සංක්‍රමණය විය. රජරට බොහෝ ප්‍රදේශ ජන ශූන්‍ය විය. මධ්‍යගත පාලනයෙන් ගිලිහුණු ඇතම් ප්‍රදේශ වන්නි රාජ්‍ය බවට පත් විය. ජනාකීර්ණෝ පැවති නගර සහ දහස් ගණන් ජනයා වන්දනාමාන කළ දහස් ගණන් ජනයා වන්දනාමාන කළ ආගමික ස්ථාන වල්බිහිවි නටඹුන් බවට පත් විය. ඒ අනුව මාග ආක්‍රමණය නිසා පොළොන්නරුව පමණක් නොව නැත්නම් පොළොන්නරු රාජධානිය පමණක් නොව වසර 1500කට ආසන්න කාලයක් තිස්සේ පෝෂණය වෙමින් ආ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේද බිඳ වැටුනි. හොඳයි. වර්ෂාවෙන් බාධා ඇති වෙන බව තමයි දරුවෝ කියන්නේ. එහෙනම් පුතේ ඔයගොල්ලෝ මෙන්න මේ ටික ලියන්න හොඳේ. මෙන්න මේ ටික ලියා ගන්න පුතේ. නගර පරිහරණයට හේතු කියන එක ඒ කරුණ මාතෘකාව පුතේ ලියලා ඒ කරුණ ටික ලියා ගන්න. මට අමතක වුණා මේ ඊළඟ සතියේ නම් අමතක වෙන්නේ නැති වෙයි. මට අනේ කෝල් එකක් දෙන්න.
10ට විතර මේ අපි අඟහරුවාදා පන්තිය ගමු. අදට එහෙමනම් පුතේ අපි සමු ගමු. හැමෝටම ආයුබෝවන්. ආයිබෝවන් සර්. අයබෝන් සර්.